ඒ මතක් කරන්නේ අන්න අර හෙල්ල කරේ තියාගෙන යන එක නා මතක තියාගන්න. ඒ තමයි ඔයා මම. අර ඉස්සර කෝලා ග්ලාස් එක අරන් යන එක නා නෙමෙයි. මම හෙල්ල කරේ තියාගෙන යන එක නා තමයි ඔයා මම. right? මෙන්න ප්‍රශ්නේ. right? දැන් අපේ adipose tissue එක දැන් මේ පින්තූරේ ගොඩක් healthy tissue එක. සාමාන්‍ය පුජ්‍යලෙකුගේ වැඩිපුර නැහැ. සාමාන්‍ය හැමත යටින් ස්කින් එකට යටින් තියෙන මේද තට්ටුව. මේකට adipose tissue එක කියලා කියනවා. සියලු දෙනාගේම තියෙනවා. දැන් මේක ඔයාගේ උදරයේ ප්‍රදේශයේ හරස් කඩක් ගත්තොත් එහෙම හරහට කපල බැලුවොත් එහෙම ඔය විදිහට පේනවා. පැදිලි පාටට උඩින් හාම තියෙනවා. හැමත යටින් ෆැට් ලේයර් එක තියෙනවා. ඊට යටින් connective tissues තියෙනවා. muscles තියෙනවා. ඊට යටින් තව අනිත් connective tissues තියෙනවා. ඊට පිටිපස්සේ bowels අනිත් අවයව තියෙනවා. දැන් මේ කහපාට මේද ස්තරය තමයි අපිට ගොඩක් ප්‍රශ්නේ. අපේ ඉන ප්‍රමාණය වැඩි කරනවා, බඩ ඉස්සරහට නෙරලා යනවා, ඇඟේ බර වැඩි කරනවා, අපිව රෝගී කරනවා, ඕනෝන රෝග වලට ගොදුරු කරනවා. දැන් මේ තියෙන්නේ සාමාන්‍ය පෙගණිය හරියෙන් හරහට කැපුවොත් ඔයාගේ ශරීරයේ පේන විදිහ. දැන් ડોක්ටර්ට එහෙම මතක ඇති ඇනටමි ලෙසන්ස් වලදී කැපුවාම කෙලින්ම ඉතින් බඩක් තමයි නේ. බඩ. දැන් අර ෆ්‍රෝසන් බොඩිස් එහෙම කපනකොට ඒක පොඩක් සුදු පාටට වෙලා අපිට නමුත් ඉතින් තෙල් බටර් වගේ තමයි බටර් මාජරින් වගේ තමයි. ටිකක් ෆ්‍රෙෂ් බොඩි එකක් කපලා බලුවොත් එහෙම. right. එතකොට මේක පොඩක් හෙල්දි පැත්තේ තියෙනවා. බලන්න දැන් අර අපි මෙහෙම ඇල්ලුවම මේ පිටිපස්සේ මේ ඉන දෙපැත්තේ සාමාන්‍ය ඕන කෙනෙකුගේ ටිකක් ෆැට් එක තියෙනවා. ඒක වැඩිපුර කනකම තට්ටුවක් තියෙනවා. ඉස්සර සාමාන්‍ය මිලිමීටර් වලින් ගත්තොත් එහෙම මිලිමීටර් 5-10ක් අතර ෆැට් තට්ටුවක් තමයි තියෙන්නේ. දැන් මම වේද අපේ ලොකු මහත්තයෙකුගේ චෙක් කරා මගේ සේවය ගන්න පැමිණිච්ච කුරුණායක පිටේ තියෙන මිලිමීටර් 55ක් මේව කැලිපර් එකකින් අල්ලුවා. මං ගියා මම අයියා කියලා කතා කරා මං ගියා මල්ලි සල්ලි account එකේ සල්ලි වගේම පිටේ තියෙනවා මේව. අර උන්ට සල්ලි දී ෆෝටෝ දී. මං ගියා මල්ලි සල්ලි වගේම මේවා කැලිපර් තියෙනවා. මිලිමීටර් 5ක් තියෙනවනේ 55ක් නෑ මං කියව නෑ නේ මේ. එතකොට සාමාන්‍ය biceps upper arm එකේ ගත්තොත් මේ skin fold එක සාමාන්‍ය 2 to 3 millimeters even 4 acceptable. එතකොට 15ක් තියෙන bicep එකේ 10ක් millimeters වැඩි. adipose tissue thickness එක. එතකොට සමහර කාන්තාවෝ වෙනවා. ඒගොල්ලන්ගේ මේ thighs වල abdominal region එකේ skin fold measurement එකක් ගත්තාම millimeters ලොකු ගණන් වලින් බැංකු ගිණුම් වල තියෙන ගණන් තමයි skin fold value එක කියන්නේ. වැඩි. ඉතින් මේ කොහොමද මේක වෙන්නේ? දැන් ඔයාගේ මේ ටයි එක හරස් කරගත්තොත් බලන්න beautiful. මට බෝන් එකක් තියෙනවා ඒක බෝන් එකයි වගේ ටයි බෝන් එක. ක්‍රීම් එක තියෙනවා ඉතින් muscles තියෙනවා quadriceps muscles hamstring muscles තියෙනවා වටේ fat layer එක තියෙනවා ඇතුලේ fat තියෙනවා. සාමාන්‍යයෙන් මෙහෙම ටයි එක බලුවාම සාමාන්‍ය මිලිමීටර් 8ක 10ක විතර වගේ තමයි තියෙන්නේ. සාමාන්‍ය ගොඩක් අයගේ හම් වෙනවා මිලිමීටර් 30 ගණන් 40 ගණන් එහෙමත් හම් වෙන වෙලාවල් තියෙනවා. මසල්ස් ගොඩක් ෂේ වෙලා ගිහිල්ලා ෆැට් ටිෂුව එක වැඩි වෙලා. රයිට් ඒ ජීවන රටාවත් එක්ක වෙච්ච ප්‍රශ්න. මූල තුනක් තියෙනවා. subcutaneous fat and the visceral fat. මේ පින්තූරේ Google එකේ ඩවුන්ලෝඩ් කරලා ඔයාගේ ෆෝන් එකේ ඔයාගේ ලැප්ටොප් එකේ වොල්පේපර් එකට දාලා තව මාස 3ක් විතර යනවා. right. බලන්න දැන් low risk අර subcutaneous fat skin එකයි ඔයාගේ abdominal wall එකයි අතර තියෙන fat layer එක උඩවට තියෙනවා නම් අඩුවට තියෙනවා නම් ඇත්ලීට් කෙනෙකුගේ වගේ සාමාන්‍ය පුද්ගලයෙකු වගේ ඇඟ ඇතුලේ තියෙන visceral fat level එක ගොඩක් අඩු නම් ඔයාට hina වෙලා ඉන්න පුළුවන් lower risk. එතකොට subcutaneous fat දැන් සමහර අයගේ අර කහපාට මේද SBC කියලා තියෙන skin එක muscle layer එකත් අතර තියෙන fat layer එක subcutaneous moderate risk එකක් තියෙනවා. එතකොට උදරයේ ඉස්සරහට එන්න බලපාන ප්‍රබල සාධකයක්. එතකොට කෙනෙකුගේ ඇඟ ඇතුලේ visceral fat එක අඩුව තියෙන්න පුළුවන් subcutaneous fat එක වැඩි. තවත් කෙනෙක් ඉන්න පුළුවන් high risk. එයාගේ subcutaneous fat එක අඩුයි හැබැයි visceral fat එක වැඩි. ඇඟ ඇතුලේ. මේකේ සෞඛ්‍ය තර්ජනය වැඩි. ඔයා ව්‍යායාම කරන්නේ නැත්තම් ස්මෝකින් කරනවා නම් alcoholic beverages ගන්නවා නම් refined sugars ගන්නවා නම් animal fats containing food
deep fried foods වැඩිපුර consume කරනවා නම් ඔයාගේ visceral fat level එක වැඩි වෙනවා. especially මම හිතන්නේ මේ වලින් හම්බෙලා තියෙනවා research වලින් ඔයාගේ stress level එක වැඩි වෙනකොට ඔයාගේ visceral fat count එක වැඩි වෙනවා. දැන් මේ ලස්සන පින්තූරේ පෙන්නන්නේ muscle එකයි fat cell එකයි. එතකොට muscle cells burn more calories. Fat cells tend to store calories. මේදයට එක්ක තරහ වෙලා බෑ. මොකද මේදේ අපිට දීලා තියෙන අපේ ආරක්ෂාව වෙනුවෙන්. අපි ආරක්ෂා කරන්න. මොකද අර හෙල්ල කරේ තියාගෙන යන අර පින්තූරේ මැද හිටපු එක්කෙනා. දැන් එයා ඉන්නේ ආහාර හිත පරිසරයක. අපිට වගේ කෑම මේසෙට හම්බ වෙන්නේ නැහැ. මේ වදයක් වාගෙන යන්න ඕන, ඌරේ සතෙක් දඩයන් කරගන්න ඕන, කඳුවෙල් පල්ලම් වලින් යන්න ඕන, දස්කා ගින්න ඕන. ආහාර හිතයි. නියම් කාලයක් આવුත් ආහාර නැහැ. ප්‍රශ්න තියෙනවා. ඉතින් එයාට තමයි අපිව ඩිසයින් වෙලා තියෙන්නේ. ඒ නිසා බඩගින්න ඉන්න පුළුවන් අපිට. එක ගෑම වේලක් කාලා ඉන්න පුළුවන්. ඔය අපි මාසෙලා හැම එක ගෑම වේලේ නිකන් ආරණ්‍ය වාසී සමහර ස්වාමීන් වහන්සේ ඉන්න පුළුවන්. ඉතින් මේ ෆැට් සෙල්ස් තියෙන්නේ එනර්ජි ස්ටෝර් කරගන්න. ඔයාට ආහාර වැඩිපුර දෙනකොට එයා ස්ටෝර් කරගන්න. මොකද පස්සේ පාවිච්චි කරන්නේ. ඉතින් දැන් මේක 21 වෙනි සියවසේ අපිට හරියන්නේ නැහැ. ස්ටෝර් කරන්න ඕනේ නැහැ. ඕන තරම් ආහාර තියෙනවා. ලංකාවේ පුදුම ආහාර වාසියක් නෙවෙයි පොසොන් වෙසක් කාලේ. ආහාර තියෙන ඕන. උයන්නේ නැහැ සමහර දේවල්. වෙසක් පොසොන් කාට එච්චරට ආහාර තියෙනවා. ඒ නිසා ෆැට් දැන් මේ ඔයා දකින්න ෆැට් සෙල්ස් බලන්න වෙන වැඩි. දැන් liver එක තියෙනවා හදවත, වකුගඩු, පිත්තාශය, ජීර්ණ පද්ධතියේ කොටස් ලස්සනට පැක් වෙලා තියෙනවා, ලස්සනට arrange වෙලා තියෙනවා. දැන් ඊට උඩින් වදිනවා visceral fat pad එක. visceral fat. ඊට ඉස්සරහින් muscle එක තියෙන abdominal cavity එක, stomach abdominal muscles, ඊට පස්සේ subcutaneous fat එක තියෙනවා. the fat pad තුනක් විතර තියෙනවා බැලුවා. එතකොට ඔයාගේ උදරයේ ඉදිරියට නෙරායන්න බලපාන්නේ එක කාරණයක් නෙමෙයි. ඔයා උදරය ආශ්‍රිත ව්‍යායාම muscles වලට කරන්නේ නැත්නම් muscle එක ලිහිල් වෙලා ඉස්සරහට ඇදෙනවා. අර අම්මා කෙනෙක් මේ ප්‍රෙග්නන්සි එකේදී අම්මා කෙනෙකුගේ උදරය ඉස්සරහට එනවා වගේ muscle එක රිලැක්ස් වෙලා එනවා. ඒක එකක්. අනිත් කාරණේ ඇඟ ඇතුලේ visceral fat එක ගේන් වෙනවා. එතකොට abdominal cavity එක ඉස්සරහට දානවා. ඒකට උඩින් subcutaneous fat layer එක වදිනවා. දැන් තුනයි. ටේප් එක දාලා බලනවා 47යි 52යි. hip to waist ratio එක දැම්මම ලොකු ඉලක්කම් එන්නේ. දැන් මේක අපිට විසඳ ගන්න වෙන්නේ. හරි මේ බින්දුවේ ඒවා ඩවුන්ලෝඩ් කරලා දාගන්න ඕනේ. බලන්න මේක ඉක්මනට විසඳලා. right. එතකොට ඔයා ව්‍යායාම කරනවා නම් ඔයාගේ අස්ථි පද්ධතියේ ඉඳන් මේ අස්ථීන් වල ඝනත්වය වැඩි වෙන එක, අස්ථි වල තැම්පත් වෙලා තියෙන khනිජ ලවණ ප්‍රමාණය වැඩි වෙන එක, මේ shoulder joint එක ඔයාගේ මේ තාමත්ම ආශ්චර්යජනක නිර්මාණ මේ පදකවලට අවශ්‍ය පෝෂණය, මේ වගේ lubrication එක, ලීසි ද්‍රව්‍ය විදියට ඇඟට ලැබෙන synovial fluid වගේ දේවල්, connective tissues, සම්බන්ධක පටක, right? ධනහිස් වල ආබාධ ඇති වෙන තත්ත්වයන් එනවා. මේවා weak වුණාම ධනහිස් පැන්නා කියනවා, shoulder එක පැන්නා කියනවා, ධනහිස් රිදිනකොට රිදිනවා කියනවා, ගල්පඩි නගින්න බෑ කියනවා. දැන් මම SF training school එකේ ගියාම මට අර මේ මාදුරු අර මේ බැලෙන් එහා පැත්තේ සොරව එහෙම බලන අපි බෝඩ් එකේ ගියාදී මගෙත් එක්ක ආව කැප්ටන් කෙනෙක්. ඉතින් කැප්ටන් මේ බොහොම අමාරුවෙන් තමයි දිනුවා මොකද මේ පරාජම් ගත්තා දිගණිය ගියා. මගේ ස්ට්‍රෙන්ත් ට්‍රේනින් කරන්න කරේ නෑ. ඉතින් අර මෙහෙම එන ඉම්පැක්ට් එක ගන්නේ කොහොමද? මේ මසල්ස් කනෙක්ටිව් ටිෂුස් ශක්තිමත් නැහැ. ගාති ගබරක් මීඩියන ගානක් වැය කරලා මේ නිලධාරියාගේ තියෙන කුසලතාවය උපරිම තලයකට අරගෙන මෙහෙම යනකොට ප්‍රශ්නයක් ඉන්න කොහොමද? Strength training is a must. right? මේ ස්ට්‍රක්චර් ශක්තිමත් වෙන්නේ නැහැ නැත්තම්. අනිත් එක ස්පෙෂලි ට්‍රේනින් වලදී ඕවර් ට්‍රේනින් ගොඩක්. දැන් BTS ලා මගෙන් ඇවිල්ලා සර් මේ අපි ඉතින් ළමයින්ට මෙහෙම කරමු මම ඕවර් ට්‍රේනින්. ටිෂුස් දැනෙච්ච රිකවර් වෙන්නේ නැහැ. ලයිෆ් ටයිම් ප්‍රශ්න. ට්‍රේනින් ස්කූල් වල ජිම් තියෙනවා නිකන් අර ගෝල්ඩ් ස්කිම් වගේ ජිම්. weight training. Google again, YouTube again, world fittest soldier, like a bodybuilder, very powerful. यार गन देगा, मशीन गन देगा, कब तक ये ऑपरेट कर? शक्तिमान. अगर theoretically, ये वो कर रहा है. जब मैं joint structure का मैं बाला ना मैं वो यार हम आइंकल ला पिटी पास से पिटे दिए ना superficial muscles टिका आइंकल ला
ඇඟ ඇතුලේ බැලුවොත් එහෙම කොඳු වැට වල ඍජුව තියාගන්න උදව් වෙන ස්පයිනල් එරෙක්ටර් මසල්ස්, ඩීප් මසල්ස්. එතකොට මේවා ශක්තිමත් උනේ නැත්නම් ඔයාලට තුනට අමාරු වෙනවා. වැඩි වෙලාවක් පුදුවේ වාඩි වෙලා ඉන්නකොට තුනට අමාරු. එතකොට කාන්තාවන්ට විශේෂම ගර්භණී භාවයේ ප්‍රෙග්නන්සි එකකදී එහෙම මේ මසල්ස් ජොයින්ට් මේවා ඔක්කොම ලිහිල් වෙලා ඊට පස්සේ දරු ප්‍රසූතියෙන් පස්සේ ප්‍රශ්න තුනට අමාරු, කොන්දේ අමාරු. ඉතින් මේ මසල්ස් ශක්තිමත් කරන්න බෑ ඔයාලා මේවට ස්පෙෂලි ටාගට් එක්සර්සයිසස් කරේ නැත්තම්. A beautiful picture of a skeletal muscle. මේ මසල් එකක තියෙන කැපැසිටි එක අපිට හිතා ගන්න බෑ. මේ මනුස්සයාගේ ශරීරයේ තියෙන මාංශ පේශියක මස්ලොබේක තියෙන ශක්තිය, කැපැසිටි බලන්න තියෙන ශක්තිය කායක උස්සන්න පුළුවන්. එච්චරට කැපැසිටි එකක් අපේ මේ මාංශ පේශි දැන් අර රොනි කෝල්මන් 8 times Mr. Olympia එයා ස්ටෙරොයිඩ් ගත්ත එක අපි පැත්තකින් තියලා මනුස්සයෙක් විදියට ගත්තොත් එහෙම යුනිවර්සිටි රිසර්ච් වලින් හොයාගෙන තියෙනවා එයාගේ කනෙක්ටිව් ටිෂු සම්බන්ධක පටක ligaments and tendons වානේ කම්බියවලට වැඩි හයියයි. ඇයි? deadlift කරන්නේ කිලෝ 650යි. leg press එක කරන්නේ කිලෝ 500යි 600යි. bench press කරනවා කිලෝ 250යි විතර. muscles වල පුදුම ශක්තියක් නෙදී. මේක වාඩි වෙලා හිටියට පාරේ ඇවිද්දාට ගලවටේ දිනුවට නම් වෙන්නේ නැහැ. strength training, weight training, training with the weight. යකඩ උස්සන්නම වෙනවා මේ 21 වෙනි සියවස. කාන්තා පිළිමේ බේදෙකුත් නැහැ. අර මම ස්පෙෂලි අපේ කාන්තා නිලධාරීන් යන කියන්නේ අර හෙල්ල කරේ තියාගෙන ගියපු කෙනා මහත්තයා. ඒ මහත්තයා ගිය තැන් වල එයාගේ බෙරිඳක් ගියා. එක්කෝ එයා ප්‍රෙග්නන්ට්. තව එක්කෙනෙක් අතේ වඩාගෙන ඔළුවේ තව මොනවා හරි දාන්නේ මල්ලා. තව අතේ මොනවා හරි දාලා ටිකක් හරි මොනවා හරි මස් හරි මොනවා හරි අරගෙන අර යන හැමදාම මෙයාට හස්බන්ඩ් එක ඇලින් පැනලා ගඟේ පැනලා ගහ දිගේ නැගලා පොඩි එකවුත් ඒ නිසා කාන්තාවෝ අපි ජිම් යන්න ට්‍රේනින් කරන්න weights muscles එනවා. No, you have to, you must training with the weights, empower your muscular system. ඉතින් ඒ නිසා ඔයාගේ කාර් එකේ දැන් බලන්න ලංකාවේ හරි ලැජ්ජයි. සමහර මේ ඉන්ෂුරන්ස් කම්පැනිස් වලින් ඇඩ්වර්ටයිස්මන්ට් දානවා. ඔයාගේ කාර් එකේ බැටරිය දෙක වුණොත් ඒක මොකක් හරි ඉලෙක්ට්‍රිකල් රිප්ලේස්මන්ට් එකක්. ටයර් එක ෆ්ලැට් ටයර් වුණොත් එහෙම කොයිලක් දුන්නාම ඔයාගේ ඉන්ෂුරන්ස් කම්පැනි එකේ ටයර් එක මාරු කරලා දෙනවා. what a shame. ඔයාට පුළුවන් වෙන්න ඕන මොනවා මේ ෆුල් සූට් අඳලා හිටියත් නියුට්‍රල් කරා කාර් එක කඩු කරලා අයිනට ට්‍රැෆික් එක ක්ලියර් කරා ගත්තා ස්පෙයා වීල් එක ජැක් කරා දාගත්තා රෝදේ කොයර් එකක් එකකින් අත හොදගත්තා වැඩේ නෑ ගියා. ඒක ෆිට්නස් මොනවද? ගෙදර තියෙන ගෑස් සිලින්ඩරේ උස්සන්නේ නැහැ. බුදුමෝ no strength at all. අල්ලලා බැලුවම මාස් කළොස් වගේ. කොනිකන් අල්ලලා බලන්න මාවල්ල මොකද? ඔය අල්ලලා මාස් කළොස් වගේ නේද? ශක්තියක් නැහැ. මේක එන්නේ නැහැ. ඔයාලු ගානේ පුෂප්ස් ටිකක්වත් කරේ නැත්තම්. මේ ඔයාලු වෙන්නේ ඇත්ත මසල් සෙල් එක ක්‍රොස් සෙක්ෂන් එක. ඉතින් ඉන්ට්‍රාමස්කියුලර් ෆැට්ස් උත් තියෙනවා. බලන්න මේ දෙකේ වෙනස. මේ fat, right? Fat cell lipid droplets. මම බ්‍රේක් එකකට යනවා මේ කතාව කියන. දැන් අපිට ආහාර පාන හිගයි නම් අපි නිරාරව හිටියොත් අපිට මේ fat cell ඇතුලේ තියෙන එනර්ජි එක ශක්තිය විදිහට පරිභෝජනය කරන්න පුළුවන් පාවිච්චි වෙනවා කියලා ඔයා විනා පාඨමාලාවල ඉගෙනගෙනත් ඇති. ඒ වගේම තමයි අනිත් පැත්ත ඔයාලා අතිරික්ත ශක්තියක් ඇගේ තියෙනවා නම් එකතු වෙනවා නම් දිනපතාම මේ fat receptors දොරවල් ඇරිලා triglycerides කියන මේ fat පිරෙන සෛල ඇතුළට fat පිරෙනවා. එසේ පිරීලා මේ fat cell එක අපි හිතමු මෙහෙම ජිල් බෝලයක් විතරට තිබ්බ fat cell එක තව ටිකක් පුවක් ගෙඩියක් විතර තරමට ලොකු වෙනවා. fat පිරීලා ඊට පස්සේ මේ පුවක් ගෙඩිය වගේ එක තව ටිකක් fat වලින් පිරීලා අපි හිතමු ටෙනිස් බෝලයක් විතර වෙනවා. ටෙනිස් බෝලයක් size එකකට තිබ්බ fat cell එක ෆුට්බෝල් එකකට විතර වෙනවා. මේකට කියනවා මේද සෛල අධිවර්ධනය, fat cell hypertrophy. එතකොට ඔයාගේ ඉන බඩ වැඩි වෙලා තියෙනවා නම් hips thighs වැඩි වෙලා තියෙනවා නම් අන්න ඒ විදිහට existing fat cells hypertrophy තියෙන මේද සෛල අධිවර්ධනය වෙනවා. ඒක එක ෆැක්ට් එකක්. අවාසනාවකට මේ මේද සෛලයේ උපරිම සයිස් එකට හැදුනට පස්සේ එයා අලුතෙන් ඇඟ ඇතුලේ අලුත් fat cells හදනවා. අලුතෙන් fat cells ඉස්සලා මිලියන 20ක් තිබ්බා, දැන් මිලියන 30ක් තියෙනවා, දැන් 35යි 40යි 45යි 20 හිටියේ. අවුරුදු 25 දී 20 මිලියන fat cells මිලියන 20යි තිබ්බ උදාහරණයක්. අවුරුදු 35 වෙනකොට ඒක මිලියන 60ක් විතර වෙනවා.
ඉතින් ඔයාගේ බර වැඩි වෙනවා. ස්ථූලතාවයට එනවා. ඒකට කියනවා fat cell hyperplasia. අතිප්ලාස්මීයතාවය. ඒ නිසා මේක dangerous. මේක dangerous. ඉතින් ඒ නිසා මේ danger එකේ අපි අවබෝධ කරගත්තොත් අපිට පුළුවන් මේ ගැන ලොකු ක්‍රියාමාර්ගයකට යන්න. මම මෙසේජ් එකකින් මේ first session එක ඉවර කරනවා. If you want to achieve any goal, if you want to achieve any objective or dream, whatever, you have to do it continuously, regularly until you achieve it. That you need the never give up mindset. When it comes to fitness training and losing body fat and achieving your ideal body weight, you need this mental status, positive mental status and these qualities. Right? So therefore, to back it up to your positive thinking, you have to write down reasons. What is your why? What is your why? Why I am doing this? And we are extra දවසක ඔයාගෙන් අහන්න. මම යුද්ධ හමුදාවට join වෙන්න application දැම්මා. Why? ඇයි මම application දැම්මේ? ඇයි මම ආස යුද්ධ හමුදාවට යන්න නිලධාරියෙක් විදියට? What is your why? මම දන්නවා මගේ ක්ලාස්මේට්ලා ඉන්නවා සමහර ජීව තුන හතරක් නැහැ. 100% දේශානුරාගයේ දේශාභිමානයේ ජාතියයි. nothing else. පඩි ගන්නවත් සරුවත් නැහැ. රට ජාති වලින් මචං යන්නේ මචං. What is your why? So list down some reasons. The reasons will stand for you when you have lack of motivation. Think about your reasons. Why I should do this? Then it will drive you through. Right? Thank you very much. First session ends and we'll go for a break and we'll comment it. Alright, hope you enjoyed the session.